අයිබෝල ළමයි අපි අද කතා කරන්න පටන් ගන්න හදන්නේ හේතුවක පෘෂ්ඨ වර්ගඵලය හොයන්න මේ කලින් පාඩමේ ඉතිරි කොටස ඝන වස්තු වල පෘෂ්ඨ වර්ගඵලයේ පාඩමේ අපි බලමු මොකද්ද මේ හේතුවක් කියන්නේ කියලා. හේතුවක් කියන්නේ ළමයි ආධාරකය වක්‍ර පෘෂ්ඨාකාර වෙච්ච ඊට පස්සේ ඒ වක්‍ර කියන සරලවම කියන වෘත්තයක් ආධාරය වෙච්ච ඒ වෘත්තේ වටා වක්‍ර පෘෂ්ඨයකින් ආවරණය වෙච්ච හැඩතලයක් වස්තුවකට අපි කියනවා හේතුවක් කියලා. මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. මෙන්න මේ වගේ එකක් අපි හේතුවක් කියලා කියනවා. පැහැදිලිද? එතකොට ළමයි මේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨ කොටස. ඒකට මම ඒක ගලවලා ඉන්න ගන්නවලු. ඒ කියන්නේ මෙන්න මේ වගේ රවුමක් වෘත්තයක්. එතකොට මේ තියෙන්නේ අර තොප්පිය වගේ කොටසක්. පැහැදිලිද? ඒක මේම ගත්තොත් එතකොට ළමයි මේ හේතුව හැදිලා තියෙන්නේ වෘත්ත කොටස නෙවෙයි වක්‍ර පෘෂ්ඨ කොටසකුනේ. ඒ කියන්නේ ළමයි මේ කොටස හැදිලා තියෙන්නේ මෙන්න මේ විදිහේ කොටසකින්. මෙන්න මේ වෘත්ත කොටසයි මේ ඉතිරි අර්ධ කියන්න බෑ කේන්ද්‍රික ඛණ්ඩ කොටසකුනේ තමයි මේ වක්‍ර පෘෂ්ඨ කොටස හැදිලා තියෙන්නේ. ඒකට මේක එකතු කරාම හැදෙනවා මේ උඩ වක්‍ර පෘෂ්ඨ කොටස. මේ ආධාරකයේ තියෙන වෘත්තය. එතකොට ළමයි අපි දැන් මේ කතා කරන්න හදන්නේ ඝන හේතුයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිහ. ඊටාම ලේසි මේ දෙක තේරුම් ගත්තා නම්. එතකොට ළමයි අපිට මේක කරගෙන යද්දී දැන් ඔයාලට මේ දෙක පැහැදිලි කියලා මම හිතනවා. මේකෙදී අපිට පෘෂ්ඨ වර්ගඵලය හොයන්න නම් අපි අර කලින් පාඩම් වල ඉගෙන ගත්තා වගේ අපි ඉගෙන ගත්තේ ඍජු පිරමීඩය ඇලවුස කියන්නේ මොකද්ද ලම්බවුස කියන්නේ මොකද්ද ඒ වගේ ඉගෙන ගත්තා වගේ මේකෙත් අපිට ඒ වගේ දේවල් කීපයක් හඳුනා ගන්න ඕනේ. මම ඒක ඔයාලට පෙන්නන්නම්. හරි ළමයි. මේ තියෙන හේතුවේ අපිට හඳුනා ගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. දැන් ළමයි මේ හේතුවේ අඩිය නැත්තම් ආධාරකයේ තියෙන වෘත්තාකාර හැඩයක්. එතකොට ළමයි ඒකේ හරි මැද අපි කියනවා ඒ කියන්නේ ළමයි මේ තියෙන්නේ වෘත්ත කොටස නම් මේ තියෙන්නේ හරි මැද කේන්ද්‍රය. එතකොට ළමයි කේන්ද්‍රයේ ඉඳන් පරිධියට ඒ කියන්නේ මේ වටේ අඳින රේඛාවක් අපි අරයක් කියලා කියනවා. ඒ කියන්නේ මේ තියෙන ළමයා අරය. අපි මෙන්න මේ කොටසට කියනවා මේ වෘත්තයේ මැද ඒ කියන්නේ කේන්ද්‍රයේ සිට පරිධියට තියෙන රේඛාවක් මේක. අපි මේකට කියනවා අරය කියලා. හරිද? එතකොට ළමයි මේ වෘත්ත කොටසට තමයි මේ කොටස බද්ධ වෙලා තියෙන්නේ එකතු වෙලා තියෙන්නේ. එතකොට මේ හේතුවේ මුදුන අපි මුදුන කියලා ලියාගමුකෝ. මුදුනේ ඉඳන් මේ හේතුවේ හරි මැදට තියෙන උසට අපි කියනවා ලම්බ උස කියලා. හරිද? ඊළඟට ළමයි අපි අර පිරමීඩයක ගත්තා වගේ ඇල උස. ඒ කියන්නේ හේතුවක් ගත්තොත් හේතුවේ මුදුනේ ඉඳන් කෙරවලට, ඒ කියන්නේ මේ ආධාරකයේ කෙරවලට තියෙන උසට අපි කියනවා ඇල උස කියලා. හරිද ළමයි? ඔන්න ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ හේතුයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේවට සංකේතවත් කරන්නේ කොහොමද කියලා. අපි අරයට කියනවා R කියලා. හරිද? එතකොට ලම්බ උසට H කියලා දාගන්නවා. මේ සම්මතයෙන් අපි පිළිගන්න දේවල්. එතකොට ළමයි ඇල උසට අපි කියන්නේ L කියලා. පැහැදිලිද? එතකොට ළමයි අපි බලමු දැන් කොහොමද මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා. මම ඒක මෙතනින් ලියනවා මේ හේතු කොටස මකලා දානවා. දැන් එතකොට මම කලින් කිව්වා වගේ මේ හේතුවේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ මේ කේන්ද්‍රික කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මේ වෘත්ත ආධාරකයේ උඩ තියෙන ටිකේ වර්ගඵලය සහ වෘත්ත කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මේ ආධාරකයේ වර්ගඵලය. ඒ දෙක එකතු කරාම අපිට එනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය.
ළමයි මම මේ උඩින් ලියනවා ඔයාලට පේන්න. එතකොට ළමයි දැන් ඔයාලා දන්නවා දැනටමත් වෘත්තයක වර්ගඵලය හොයන්නේ කොහොමද කියලා. ළමයි 5r වර්ග. මොකක්ද? 5r වර්ග. තමයි මේ 5 කියලා කියන්නේ 7න් 22. ඔබ දන්නවා දැනට 7න් 22. මේක නියත අගයක්. 5 කියන්නේ ඒක. 5r වර්ග. අපිට දැන් අපි හැබැයි දන්නේ නැහැ කේන්ද්‍රික කොටසේ මේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය කොහොමද කියලා. දැන් ඔයගොල්ලෝ මෙතන තියෙන පොඩි සිද්ධාන්තයක් කියලා දෙන්න මම ඒක මෙතන කියන්න යන්නේ නැහැ. ඔයාලගේ ඔළුවට මම අදහස විතරක් දාන්නම්. දැන් ළමයි හිතන්නකෝ මේ වෘත්තයේ වර්ගඵලය හොයන්නේ 5r වර්ග නම් ළමයි මෙතන තියෙන්නේ අපි හිතමුකෝ මේ වෘත්තෙමයි මේ තියෙන්නේ කියලා. එතකොට ළමයි මෙතන අපි හිතමුකෝ මේ වෘත්තයේ මුළු වර්ගඵලය වර්ග සෙන්ටිමීටර් 100යි. අපි හිතමුකෝ මේ තියෙන හරියටම මේකෙන් 4න් 3ක් කියලා. එහෙනම් ළමයි මේක වර්ග සෙන්ටිමීටර් 75ක් වෙන්න ඕනේ. එතකොට මේ හරිය මේ කොටසේ වර්ගඵලය හොයන්නේ 5r වර්ග වලින්ම තමයි. හැබැයි අපි මේ කොටසක් අයින් වෙලා තියෙනවා. පැහැදිලිද? ඒ හින්දා ඒක හැදෙන විදිය මම ඔයාලට කියන්න යන්නේ නැහැ. ඒ හින්දා අපි ඒක හදන්නේ මෙන්න මේ විදිහට. ඔයාලා සමීකරණය දැනට මතක තියාගන්න. ඒක ලේසි මම හිතනවා. 5rl පැහැදිලිද ළමයි? 5rl වලට 5rl කියන්නේ කේන්ද්‍රික කොටසේ වර්ගඵලය. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයන්නේ අපි 5rl කියලා. l කියලා අපි ගන්නෙ පැහැදිලිද? එතකොට වෘත්ත කොටසේ වර්ගඵලය 5r වර්ග. මෙන්න මේ දෙක එකතු වුණාම තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය හැදෙන්නේ. මොනවද? මම ආයෙ කියනවා. කේන්ද්‍රික කොටසේ වර්ගඵලයයි කේන්ද්‍රික කොටසේ වර්ගඵලයයි වෘත්තීය වර්ගඵලයයි. වෘත්තීය වර්ගඵලය හොයන්නේ 5r වර්ග. එතකොට කේන්ද්‍රික කොටසේ වර්ගඵලය හොයන්නේ 5r. පැහැදිලිද? ඔය දෙක එකතු කරාම තමයි මුළු පෘෂ්ඨ වර්ගඵලය එන්නේ. පැහැදිලිද? ඒක තමයි මේකේ වර්ගඵලය හොයන විදිහ. අපි නිදසුන් කීපයක් කතා කරමු. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. කොහොමද මේ ගණන් එන්නේ කියලා. දැන් ළමයි ඔයාලා බලන්න ඇති ඇයි මේක දුන්නේ කියලා. මම කියන්නම්කෝ ළමයි දැන් අපිට මේ ඇලවුස තමයි අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයන්න. එතකොට ළමයි මෙතන තියෙන මේක අංශක 90ක් වෙන විදිහට පිළිගන්න. ඒ කියන්නේ මෙන්න මේ මුදුනේ ඉඳන් හරියටම මේ ආධාරකයේ අරයට තියෙන උසට තමයි අපි කියන්නේ ලම්බ උස කියලා. එහෙම පිළිතන පිරමීඩ වලට මේ හේතු වලට තමයි කියන්නේ අපි ඍජු හේතු කියලා. හරිද? එතකොට ආවන ගණන් හදන්නේ ඒවා සම්බන්ධයෙන් තමයි. එතකොට ළමයි අපිට මෙතන පයිතගරස් ක්‍රමය ඔයාලට ගන්න වෙනවා. දැන් මේක ඍජු කෝණී ත්‍රිකෝණයක් වෙනවා. මෙහෙම හලකා බලපුවාම මේ ලම්බ උස දෙයි සමහර විට අපිට මේ අරයත් අපිට හම්බ වෙයි. හැබැයි ඇල උස අපිට හොයාගන්න වෙයි. ඒකයි ළමයි මේ කොටස අවශ්‍ය වෙන්නේ. හරිද? ඒක ඉස්සර ගණන් හදද්දී ඔයාලට තේරෙයි. අපි දැන් ගණන් කීපයක් හදමු. අපිට නිදසුනක් තියෙනවා ඔයාලගේ අභ්‍යාස පොතේ තියෙන ගණන්. මම ඒක පල්ලෙන් දාලා දෙනවා ඔයාලට බලා ගන්න. මම සමරිස් කරලා ගත්තා මෙතෙන්ට. ඇල උස සෙන්ටිමීටර් 14යිලු. ඇල උස සෙන්ටිමීටර් 20යිලු. අරය සෙන්ටිමීටර් 14යිලු. එතකොට ළමයි යහන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. අපි දැන් මම ඔයාලට හැම වීඩියෝ එකකදීම කියලා තියෙනවා මේ වගේ ගණන් හදද්දී පොඩි රූප සටහනක් දාගන්න කියලා. එතකොට ලේසි ළමයි. අපි මේ පිළිවෙලටම කරමු. එතකොට ළමයි මෙන්න මේ වගේ එකක් නෙවෙයි කියන්නේ. හරිද? ඇල උස කියන්නේ මෙන්න මෙයා. එයා සෙන්ටිමීටර් 20යි. අරය කියන්නේ ළමයි එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට. එයා කීයද? එයා සෙන්ටිමීටර් 14යි. ඔච්චරයි අපිට දීලා තියෙන තොරතුරු. පැහැදිලිද? එතකොට අපි කොහොමද මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ? ළමයි අර මම කියලා දුන්න සමීකරණ අනුසාරයෙන් ගියා නම් ඔයාලට ඕනම ගාණක් අපිට හදාගන්න පුළුවන්. එතකොට ළමයි මෙහෙම එන්නේ. ගාණ හදන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි මොනවාද කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය එකතු කරනවා වෘත්ත කොටසේ වර්ගඵලය. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය හොයන්න කොහොමද ළමයි? 5rl ධන 5r වර්ග. 5r වර්ග කියන්නේ වෘත්ත කොටසේ වර්ගඵලය. ළමයි අපි දැන් මේකේ දන්න දේවල් ටික දාගමු. 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ ළමයි එතකොට අරය. අරය සෙන්ටිමීටර් 14යි. l කියන්නේ ඇල උස. ඇල උස අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර් 20යි. හරිද?
ඒ කොටසට එකතු කරන්න ඕනේ ළමයි වෘත්ත කොටසේ වර්ගඵලය. 5r 5 කියන්නේ 722යි. r කියන්නේ r වර්ග කියන්නේ 14 ඒවා දෙකක්. 14 ගුණ කිරීම 14 කියලා දාගත්තා නම් හරි. දැන් ළමයි අපිට තියෙන්නේ මේ කොටස් දෙක සුළු කරලා එකට එකතු කරගන්න තමයි. පැහැදිලිද? කොහොමද ළමයි? 7ක් 1යි 7ක් 2යි. 2ක් 2 4යි. 4යි 4 වරක් 2 8යි. 4 වරක් 2 8යි. ඉන්නේ 880 මේ කොටස. ඒකට එකතු කරන්න ඕනේ මේ කොටස සුළු කරාම එන උත්තරය 4ක් 1යි 4ක් 2යි. ඒක ළමයි මෙහෙම ඔයාලා ගණන් හදන්න මේ සුළු කිරීම උඩක් ගාලා එහා පැත්තට කරන්න. 2ක් 22 44යි. 44 වැඩි කරන්න ඕනේ 14. සුළු කිරීමේදී පොඩි වැරද්දක් කළා. 1496යි වර්ග සෙන්ටිමීටර්. අපි තව නිදසුනක් බලමු. ළමයි අපි තව නිදසුනක් ගත්තා. ඒක කියනවා ආධාරකයේ අරය සෙන්ටිමීටර් 7යිලු. එතකොට ලම්බ උස සෙන්ටිමීටර් 24යිලු. අපේ ප්‍රශ්න දෙකක් අහනවා. පළවෙනි එක තමයි මේ ඇල උස කොච්චරද? වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය ගන්න දෙවෙනි එක. ළමයි මම පාඩම පටන් ගන්න වලට මුලින් කිව්වා අපිට මේ ලම්බ උස දෙන්නේ ඇල උස හොයාගන්න කියලා. ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් තමයි ඔය අපිට කියලා තියෙන අපේ උපසරණයකට දාගත්තොත් ආධාරකයේ අරය. ඒ කියන්නේ ළමයි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර් 7යිලු. ඊට පස්සේ ලම්බ උස තමයි දීලා දෙන්නේ. ඒ කියන්නේ ළමයි මුදුනේ ඉඳන් ශීර්ෂය කියලා කියනවා. හරියටම මේ කේන්ද්‍රයට තියෙන උස සෙන්ටිමීටර් 24යිලු. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ඇල උස L තමයි අහන්නේ. මෙතන වල ඍජු කෝණ. මේ එතකොට මේ ත්‍රිකෝණයක් විදිහට සලකා බලනවා මේ තියෙන කාරණය. එහෙනම් ළමයි කොහොමද අපි හොයාගන්නේ? මේක පයිතගොරස් ප්‍රමේය දාන්න විතරයි තියෙන හරි සරලයි. කර්ණයේ වර්ගය සමානයි. කර්ණයේ දිග සමානයි කෙලින්ම ගන්නවා නම් කර්ණය සමානයි. ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවේ වර්ගමූලයට. ඒ කියන්නේ මෙහෙම. මම මේ පළවෙනි උත්තරේ හදන්නේ. එක එහෙනම් ළමයි L සමානයි. මම කෙලින්ම ලියනවා. L සමානයි. L කියන්නේ ළමයි ඇල උස. පැහැදිලිද? කර්ණයේ වර්ගය කියන්නේ L නේ. එහෙනම් 24 වර්ගය ධන 7 වර්ගය වර්ග මූලයට. පැහැදිලිද? මේ ඉන්නේ ඇල උස. කියලා ළමයි 24 වරක් 24 ඒකම මේ බලන්න පුළුවන්. L සමානයි. ඒතකොට ළමයි මම මේක හැදුවා වෙලාව නිසා මම ඒක අයින් කරා. 24 වර්ගය ළමයි 570. ඒ කියන්නේ 24 ගුණ කිරීම 24. 7 වර්ගය 4ක් 49. ඒ දෙක එකතු කරාම 825යි. එතකොට ළමයි L මේක වර්ග මූලය අපිට හොයන්න ඕනේ. වර්ග මූලය හොයන විදිහ මම මෙතනදී උගන්වන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා. එතකොට 625 වර්ග මූලය තමයි L කියලා එන්නේ. තමයි. ඒක අපිට 625 වර්ග මූලය දන්නවලා 25 වර්ගය තමයි 625 කියන්නේ L සමානයි 25යි. හරිද ළමයි? එතකොට අපි L සමානයි 25යි කියලා අපි හොයාගත්තා. ඒ කියන්නේ සෙන්ටිමීටර් මේක පළවෙනි එකට උත්තරේ 25යි සෙන්ටිමීටර්. හරිද? දැන් අපෙන් අහන වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. මම ඒක උත්තරේ මෙහෙම තියෙන්නේ හදන්නම් ඔයාලට පැහැදිලි වෙන්න. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය තමයි ඊළඟට අහන්නේ. කොහොමද තමයි වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයන්නේ? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 5rl. එතකොට අපි ළමයි අපිට මුළු පෘෂ්ඨ වර්ගඵලය නම් තමයි අපි ඒකට වෘත්ත කොටසේ වර්ගඵලය එකතු කරන්නේ. දැන් මේක අහන්නේ වක්‍ර පෘෂ්ඨ කොටස විතරක් නිසා උඩ කෑල්ල විතරයි අපිට අවශ්‍ය වෙන්නේ. එතකොට ළමයි 5rl 5 කීයද? 5 7 22යි ළමයි. r කීයද? අරය සෙන්ටිමීටර් 7යි. l කීයද? 25යි. ළමයි 7 කැපිලා යනවා. බලන්න 25 වරක් 22 උත්තරේ එනවා. 25 වරක් 22 ළමයි 550යි වර්ග සෙන්ටිමීටර්. ඒක තමයි වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයේ විදිහට අපිට එන්නේ. පැහැදිලිද?
හරිම ලේසි ඔයාලා හඳුනා ගන්න ඕනේ වෘත්ත කොටස මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩ කොටස මොකද්ද කියලා වෘත්තයේ ආධාරකය මොකද්ද? කේන්ද්‍රික ඛණ්ඩය මොකද්ද කියන එකයි මේ ඇලවුසද ලම්බ උසද කියන එකයි හඳුනා ගන්න ඕනේ. හරිද ළමයි අපි තව නිදසුන් දෙකක් කතා කරමු. එතකොට මේ පාඩමේ වලට මම හිතන්නේ මේක ඉතාම ලේසි කොටසක් අපිට ගාලා ඒකත් ඉවර කරමු. හරි ළමයි මෙතන තව නිදසුනක් තියෙනවා. අපි මේ කතා කරන්නේ තුන්වෙනි නිදසුන. එතකොට මේකේ කියනවා වැලි ගොඩක් ගහලා තියෙනවලු. ඒකේ ආධාරකයේ කොටසේ වර්ගඵලය සෙන්ටිමීටර් නෙමෙයි වැලි ගොඩක් ගහලා තියෙනවලු. ඒක අර හේතුවක් ආකාරයට තමයි ගොඩ ගහලා තියෙන්නේ. එහෙම තමයි ගානේ කියන්නේ. මේ වටේ දිග මීටර් 44යි වැලි ගොඩේ වටේ දිග. ඒක තමයි පරිධිය කියන්නේ ළමයි. පරිධිය කියන්නේ වටේ දිග. වැලි ගොඩේ බිම ඉඳන් වටේ. එතකොට ඇලවුස උඩ ඉඳන් බලපුවාම බිම ඉඳන් බලපුවාම හරියටම මුදුනට මීටර 20ක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ එකක්. මෙන්න මෙහෙම වැලි ගොඩ ගහලා තියෙනවා. මෙන්න මේ වටේ දිගට අපි කියනවා පරිධිය කියලා. ඒක මීටර 44ක් තියෙනවා. එතකොට ඇලවුස මීටර 20යි. තමයි මේ ඇලවුස කියන්නේ L. මේ වටේ දිග කියන්නේ මොකද්ද? වටේ දිග කියන්නේ වෘත්තයේ පරිමිතිය. කොහොමද දැන් අපෙන් අහනවා බලමු මොකද්ද? ආධාරකයේ අරය හොයන්නලු. වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයන්නලු. ආධාරකයේ අරය කියන්නේ ළමයි මේ වැලි ගොඩේ වෘත්තාකාරව ආධාරයක් විදිහට තමයි ගොඩ ගහලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුර අහන්නේ. ළමයි මේ අපි කොහොමද හරි ළමයි මම පළවෙනි ගාන එහා පැත්තේ හදන්න ගන්නවා. එතකොට ළමයි අපි කොහොමද වෘත්තයක වටේ දිග හොයන්නේ 25r වලින්. එහෙනම් ළමයි 25r කියන්නේ කීයද? 25r කියන්නේ 44යි. එහෙනම් අපිට r තනි කරගත්තා නම් උත්තරේ ලැබෙනවා. එතකොට ළමයි අපි මෙහෙම කරමු. 5r සමානයි 44 බෙදීම 2. ළමයි මේක පාරම විසඳන්න පුළුවන්. සමහර විට මේවා හරියටම ඉගෙන ගත්ත නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් ඒගොල්ලන්ට උදව්වක් වෙන්න තමයි මම මේ ඉතා සරල විදිහට මේ විසඳන්නේ. නැත්නම් මුළු පදේම එක එහා පැත්තට එකපාරේ යවන්න පුළුවන්. මම කරේ මේ දෙක ගුණ කිරීමකින් සම්බන්ධ වෙන බෙදීමකින් එහා පැත්තට යවුවා. එතකොට ළමයි 5r සමානයි 22යි. ඊට පස්සේ අපි 5 එහා පැත්තට යනවා. 5 කියන්නේ ළමයි අපිට ඕන නම් මෙතන 7න් 22යි කියලා දාගන්නත් පුළුවන්. හරිද? එතකොට ළමයි මේ 7න් 22 එහා පැත්තට එකපාර අපි යවමු. එතකොට ළමයි එතකොට r ඉදිරි වෙනවා වම් අත පැත්තේ. එතකොට ළමයි මේ ගුණ කිරීම තියෙන එක බෙදීමක් විදිහට පල්ලෙහාට යනවා. බෙදීමක් තියෙන එක ගුණ කිරීමක් විදිහට යනවා. සරලවම කියනවා නම් භාග සංඛ්‍යාවක් සමාන ලකුණකින් එහා පැත්තට යනකොට උඩ යට මාරු වෙනවා. ඒක අපි කියනවා පරස්පරය කියලා. එතකොට ළමයි මෙතන 22 තියෙනවා. මේ ගුණ කිරීම දෙක පල්ලෙහාට යනවා. ගුණ කිරීමත් උඩට එනවා. 22ට 22 කපලා ගියාම ළමයි r සමානයි 7 කියලා එනවා. මොනවද මේක? මීටර. ඒ කියන්නේ ළමයි අපිට පළවෙනි එකට උත්තරය ආවා. ආධාරකයේ අරය මීටර 7යි. එතකොට අපි දැන් පළවෙනි කොටස හරිනේ. අපි දැන් දෙවෙනි එකට උත්තරය ගමු. මම දැනට අපි ළමයි දැන් දෙවෙනි එක හදමු. එතකොට අපිට පළවෙනි එකට උත්තරය ආවනේ 7යි මීටර කියලා. පැහැදිලිද? අපි දෙවෙනි එක හදමු වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. ඒක දෙවෙනි එක වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය සමානයි 5rl. එතන ළමයි 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ අපි හොයාගත්ත 7යි. l කියන්නේ ඇලවුස මීටර 20යි. ළමයි මේක සුළු කරන්නේ 7 කැපිලා යනවා. එතකොට ඉතුරු වෙන්නේ 22 ගුණ කිරීම 20. හරි ලේසි ළමයි මේ ගුණ කරන්නේ 2 4යි 440යි වර්ග සෙන්ටිමීටර් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය. පැහැදිලිද? අපෙන් ඇහුවනම් මුළු හැඩයේම වර්ගඵලය කොහොමද කියලා. එහෙනම් අපි මේ වෘත්ත කොටසේ වර්ගඵලයත් මේකට එකතු කරන්න ඕනේ. දැන් අපෙන් අහලා තියෙන්නේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය විතරක් නිසා අපි ඒකයි එහෙම ගත්තා. පැහැදිලිද? අපි තව නිදසුනක් බලමු. හදාලා අපි මේ හේතු සම්බන්ධයෙන් කතා කරන අන්තිම නිදසුන ඔයාලට අභ්‍යාස පොතේ තියෙන ගානක් මේක ටිකක් නිර්මාණශීලී ගානක්. ඔයාලටත් මේ වගේ ගණන් තමයි එන්නේ කියලා බලාපොරොත්තු වෙන්න අඩුම තරමේ මේ වගේ එකක්. හරිද ළමයි?
එතකොට කියනවා මේ හේතු හැඩයක් තියෙන වීදුරුවලු මේකට හරියටක් වනසේ බීම පුරවලා තියෙනවලු. එතකොට මේ බීම පිරවෙච්ච ටිකේ අර සෙන්ටිමීටර් 6යිලු සම්පූර්ණ කේතුවේ උඩ අරය ගත්තොත් සෙන්ටිමීටර් 12යිලු මේ කේතුවේ උස සෙන්ටිමීටර් 16යිලු. අපෙන් අහන්නේ ළමයි මේ බීම ගෑවිච්ච කොටසේ වීදුරුවේ පෘෂ්ඨ වර්ගඵලය. එතකොට ළමයි අපිට මේ උඩ කෑල්ල අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වීදුරුව අත දැම්මොත් මේ බීම අහු වෙන ටික අවශ්‍ය වෙන්නේ නැහැ. මේ බීම ගෑවිච්ච වීදුරු කොටසේ වර්ගඵලය විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ළමයි කොහොමද අපි ඒක හොයන්නේ? ඒක අපිට සරලවම හොයන්න පුළුවන් පෘෂ්ඨ වර්ගඵලය සමානයි කොහොමද අපි හොයන්නේ? 5RL. හරිම සරලයි. එතකොට ළමයි දැන් ඔබ ඔය කියන තරම් සරල නැහැ. මොකද අපිට මේක පොඩ්ඩක් නිර්මාණාත්මක ගන්න. අපි බලමු අපිට මොකද්ද අපි හිතගෙන තැන කියලා. අපි දන්නේව දාගමුකෝ. 5 කියන්නේ 7න් 22යි. R කියන්නේ ළමයි අරය. R සෙන්ටිමීටර 6යි කියලා අපිට දීලා තියෙනවා. හරිද ළමයි? එහෙනම් ඒක ගැටලුවක් නැහැ. L කියන්නේ ඇල උස. අන්න ඒක තමයි ප්‍රශ්නේ. දැන් මෙතන දීලා තියෙන්නේ මේ වීදුරුවේ උස. ඇල උස නෙමෙයි. සාමාන්‍යයෙන් අපි නිකන් ඔයාලා ඔය නිර්මාණාත්මක ගණන් වලදී ඔය පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. අපි සාමාන්‍ය ළමයි දෙක උසක් කියද්දී දැන් හිතන්නකෝ මොනවාද මොකක් හරි වීදුරුවකින් වීදුරුවේ උස ඔයා ඇස් මට්ටමින් බලනකොට ඔයා මේ උස නෙමෙයිනේ බලන්නේ. පැහැදිලි නිකන් අපි කියන්නේ මේ වීදුරුවේ උස. يعني තමයි බලන්නේ මේ කෙලින් උස. ඒ කියන්නේ මේ ලම්බ උස තමයි බලන්නේ නිකන් ඇස් මට්ටමින් බලන්නේ. අපි ඇල උසක් බලන්නේ නැහැනේ. එතකොට මේක කියලා තිබ්බනම් ඇල උස කියලා අපිට ගන්න තිබ්බා. දැන් මේ උස කියන්නේ මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන කියන්නේ ලම්බ උස. එතකොට ළමයි අපිට මේ ඇල උස හොයාගන්න වෙනවා. ඒක කොහොමද ළමයි හොයාගන්නේ? එතකොට ළමයි මෙන්න මේ වෘත්ත කොටසේ මේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක් ආකාරයෙන් අපිට පේනවා. එතකොට ළමයි මේක හරියටක් පෙරෙවුවා නම් මේ උස සම්පූර්ණයෙන්ම 16යි නම් මෙතෙන් එනකම් පෙරෙවුවා කියන්නේ මෙතන 8යි. මම ඒක අල්ල හොන්නම ගලවලා ගන්න ළමයි එළියට. ඔයාලට පේන්නේ. මෙන්න මෙහෙමනේ තියෙන්නේ. එතකොට ළමයි මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට උස 8යි. හරිද? මෙතන ඉඳන් මෙතෙන්ට 6යි. අපිට ඕනේ මෙන්න මෙයා. එතකොට ළමයි මේ තියෙන්නේ පයිතගරස් ප්‍රමේය අපිට දාන්න පුළුවන්. එතකොට ළමයි L සමානයි මේක ත්‍රිකෝණික ත්‍රිකෝණයක් නම් මේක කර්ණය තමයි. මම නිතර කියනවා ඔයාලට මතක් වෙනවා. එහෙනම් කර්ණය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවේ වර්ගමූලයට. තමයි 8 වරක් 8 64යි. 6 වරක් 6 36යි. මේ දෙකේ එකතුවේ වර්ගමූලය. ඊළඟම 36යි 64යි එකතු වුණාම 100යි. 100 වර්ගමූලය කියලා ළමයි 10යි. ඒ කියන්නේ L සමානයි 10යි සෙන්ටිමීටර. ඉතින් ළමයි අපි ඒක හොයාගත්තා මෙතෙන්ට 10යි කියලා. හරිද? දැන් මේක සුළු කරන්න තමයි අපිට තියෙන්නේ. හරිද? එතකොට ළමයි මේක දශම සංඛ්‍යාවක් වෙනවා. ඉතින් ඒක හිතන්න බෑ මේ වගේ ගණන් වල සාමාන්‍ය දෙයක් ඒක. හරිද? අපිට පුළුවන් 22 වරක් මම මේක මෙතන ගුණ කරනවා 22 වරක් 6 22 ගුණ කිරීම 6 20යි 1320 බෙදන්න ඕනේ 7න්. හරිද ළමයි? ඔයාලා කැමති විදිහකට බෙදීම දාගන්න පුළුවන්. මම විදිහට බෙදීමකට යන්නම් ඔයාලා පුළුවන් නේ 7 වරක් 1යි 7 වරක් 7යි. තමයි මම බෙදීම එහා පැත්තේ කරලා තියෙනවා. එතකොට උත්තරේ 188.5 වර්ග සෙන්ටිමීටර්. ඒක තමයි මේකට පිළිතුර. හරි ළමයි අපි දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඇත්තටම ඔයාලගේ 4 වෙනි පාඩමේ අන්තිම කොටස හේතුවක වර්ගඵලය සෙවීම සහ ගෝලයේ වර්ගඵලය හේවීම. දැන් අපි හේතුවේ වර්ගඵලය හොයන එක මෙතනින් නවතිනවා. තව අභ්‍යාස පොතේ ගණන් කීපයක් ඇති ඒක හදන්න. එතකොට ළමයි ඔයාලට පැහැදිලි සාරාංශය ගත්තොත් නැවත හේතුවේ වර්ගඵලය හොයන්නේ ළමයි මෙන්න මේ විදිහට. හේතුවේ වර්ගඵලය තමයි හොයන්නේ කොටස් දෙකයි. එකක් තමයි ළමයි වක්‍ර පෘෂ්ඨ කොටසේ කේන්ද්‍රික ඛණ්ඩ කොටස නැත්නම් වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය ආධාරකයේ වර්ගඵලය. හරිද? මේ වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලය හොයන්නේ 5RL වලින් ඒකට අපි එකතු කරන්න ඕනේ ආධාරකයේ වර්ගඵලය. ආධාරකයේ වර්ගඵලය කියන්නේ වෘත්තය. 5
r වර්ග. ඔන්න ඕක තමයි ළමයි කීර්ති වර්ගඵලය හොයන ක්‍රමය. එතකොට ළමයි ඔයාලගේම මේ 5 කියන්නේ ඕන වෙලාවක ඔයාලා දන්න දෙයක්. 7න් 22යි. එතකොට ඔයාලගෙන් අහන්නේ එක්ක r කීයද නැත්නම් l කීයද කියන එක විතරයි. r මෙතනත් එකයි මෙතනත් එකයි. පැහැදිලිද? ඔය දෙක විතරයි ඔයාලගෙන් මාරු කරලා අහන්න පුළුවන්. සමහරවිට මුළු වක්‍ර පෘෂ්ඨයේ මුළු වර්ගඵලය මෙච්චරයි කියලා දීලා ඇල උස මෙච්චරයි කියලා දීලා r කීයද කියලා අහන්න පුළුවන්. හරිද? ඒ වගේම තමයි r උයි මුළු පෘෂ්ඨ වර්ගඵලය දීලා ඇල උස කියලා අහන්න පුළුවන්. ඒ විදිහට තමයි මේක නම් ඔයාලගෙන් අහන්න පුළුවන්. ඉතින් හරි ලේසි මේක තේරුම් ගන්න. කොයි විදිහට ඇහුවත් එකයි. එහාට මෙහාට දාලා උත්තර කරගෙන ඔයාලා උත්තරේ හදා ගන්න පුළුවන්. අපි ටක් ගාලා බලමු ගෝලයේ කොහොමද මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ කියලා. මේ කොටස ගෝලයක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන විදිහ. තමයි මේකට පොඩි නියමයක් සම්බන්ධ වෙනවා ආකිමිඩිස් කියලා හොයාගත්ත විද්‍යාඥයෙක් ඉන්නවා. මම ඒක මෙතනදී පැහැදිලි කරන්න යන්නේ නැහැ ඔයාලට. එතන කියන්නේ ළමයි මම නිකන් ඒ අභ්‍යාස පොතේ තියෙන නිසා ඔයාලට තේරුම් ගන්නත් එක කියන්නම්. හිතන්නකෝ මේක වොලිබෝලයක් කියලා. වොලිබෝලයක් කියන්නේ ගෝලයක්. හැඩයට තියෙන කන්නේ. ඒකවල ළමයි හරියටම අපි මේ වොලිබෝලේ බස්සනවා මෙන්න මේ වගේ සිලින්ඩරයකට. ඔන්න ඔහම සිලින්ඩරය හරියටම ඒකවල ළමයි මේ හරිද? මෙන්න මේ වගේ සිලින්ඩරයකට බස්සවපුවාම මේ එනවනේ හිතන්නකෝ මේක ටෙනිස් බෝලයක් කියලා හිතන්නකෝ. අර ලේසි වල මේ ටෙනිස් බෝලයක් තියෙනවා. අපි 17 එකට තමයි මේ බස්සන්නේ. හරියටම 17 එකේ යට අඩියක් ගලවනවා උඩ අඩියක් ගලවනවා. හරිද? එතකොට යට අපි හිතමුකෝ පොළවේ බිම තියලා 17 එක තියලා බෝලේ දානවා ඇතුළට. එතකොට බෝලේ උඩ තියන්නේ හරියටම මුදුන. ඒ මුදුනේ 17 එක කපලා දානවා. එතකොට එනවනේ 17 භාගයක් වගේ එකක්. හරිද? එතකොට ළමයි ආගමිනිස් කියන විද්‍යාඥයා හොයාගත්තේ මේ ගෝලයේ පෘෂ්ඨ වර්ගඵලයේ සමාන වෙනවලු. එන්න ඒ ගෝලයේ ඒ විදිහට බස්සන්න පුළුවන් සිලින්ඩර එක වක්‍ර පෘෂ්ඨ කොටසේ වර්ගඵලයට. පැහැදිලිද? ඒක තමයි ඔය අභ්‍යාස පොතේ තියෙන්නේ. ඔයාලට තේරෙන්නේ නැතිවද බැලුමට ඒක තමයි ඔය අභ්‍යාස පොතේ තියෙන්නේ. එතකොට ළමයි මම ඒක එතනින් එහාට එතන දුරට පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැන් අපිට සරලවම මේක ඉතාම ලේසි. මේක වැඩි ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි. මුළු පෘෂ්ඨ වර්ගඵලය 4යි 5r වර්ග. හරිද? ඔන්න ඔය තමයි සමීකරණය. එතකොට ළමයි ඔයාලට මේක පොඩි මතක තියාගන්න විදිහට උදව්වක් විදිහට මෙහෙම දෙයක් කියනවා. ළමයි අපි හිතන්නකො හරියටම මේ බෝලේ අපි දෙකට මැද්දෙන් කැපුවා කියලා. එතකොට ළමයි බෑ දෙකක් එනවා. හරිද? එතකොට එක මෙන්න මේ විදිහට බෑ එක බෑයක් මෙහෙමයි අනිත් බෑ මෙහෙමයි. හරිද? එතකොට හිතන්නකො මේ එක බෑයක එතකොට වෘත්තයක් ආකාරයෙන් පිටන්නේ. හරිද? මෙන්න මේ විදිහට. එතකොට ඔයාලා හිතා ගන්න දැන් මේක නම් අපි කොහොමද වෘත්තේ නම් කොහොමද මුළු පෘෂ්ඨ වර්ගඵලය වෙන්නේ 5r වර්ග. හරිද ළමයි? එතකොට ගෝලයේ වර්ගඵලය වෙන්නේ කොහොමද 4යි 5r වර්ග. ඒ කියන්නේ ළමයි මේ වගේ හතරක් තමයි ගෝලයේ වර්ගඵලය කියන්නේ. සරලව එහෙම හිතා ගන්නකො 4යි 5r වර්ග. මේ වගේ මුහුණක් හතරකින් මුළු ගෝලයම අපිට හිතන්නකො මේ වොලිබෝලයක් කියලා වොලිබෝල හරියටම දෙක වොලිබෝලේ දෙකට කැපුවොත් ඒකේ එන මුහුණට ඒ කියන්නේ වෘත්තාකාර කොටස් හතරක් ගත්තොත් අපිට වොලිබෝලේ සම්පූර්ණයෙන්ම අලවන්න පුළුවන්. සම්පූර්ණයෙන් අලව ගන්න පුළුවන්. ඒ වගේ එකක් ගන්නකො මෙහෙම තමයි මුළු පෘෂ්ඨ වර්ගඵල හොයන්නේ. මම මේක ඔයාලට නිකන් මතක තියාගන්න උදව්වක් විදිහට කිව්වේ. ඔයාලා මේ සමීකරණය අනිවාර්යෙන් මතක තියාගන්න ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි 4යි 5r වර්ග. පැහැදිලිද? අපි නිදසුන් කීපයක් කතා කරමු. එතකොට වලට ලේසි මේ පාඩම. ළමයි අරය හරිද ළමයි? අරය සෙන්ටිමීටර් 3.5ක් වූ ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියනවා. ළමයි දැන් එතකොට ඔය අරය කියලා කියන්නේ දැන් හිතන්න මේක ගෝලයක් කියලා. හරියට මේ ගෝලේ මැද ඉඳන් කෙරවලට. ඔයාලට ඒක තේරුම් ගන්න මම හිතන්නේ පුළුවන්.
පැහැදිලිද? ගෝලය කියන්නේ මේ වෘත්තයක් නෙමෙයි ඝන වස්තුවක්. හරිද? ඒකේ මැද ඉන්න කෙරවලට. අරේ සෙන්ටිමීටර් 3.5ක් වෙච්ච මේ පොඩි ටෙනිස් බෝලයක් කියනකොට ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගය. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි ළමයි 4යි 5r වර්ග. 4 ගුණ කිරීම 5 කියන්නේ 7න් 22 ගුණ කිරීම r කියන්නේ ළමයි 3.5යි ගුණ කිරීම 3.5යි. පැහැදිලිද? ඕක විසඳුවාම අපිට උත්තරේ එනවා. එතකොට ළමයි කොහොමද මේක විසඳන්නේ? දැන් මෙතන 3.5 ඒ කියන්නේ දශම අමතක කරන්න ඕන 35 දිනවා කියලා හිතන්නකෝ. 4ක් 1යි 4ක් 5යි. ළමයි එක දශම ස්ථානයක් තියෙනවා 0.5යි. පැහැදිලිද? එතකොට ළමයි අපිට තියෙන්නේ 4 ගුණ කිරීම 22 ගුණ කිරීම 0.5 ගුණ කිරීම 3.5. මම ඔයාලට මේ දැන් ඔයගොල්ලෝ ළමයිට පුළුවන් 4 22 ගුණ කරනවා 88ක් එයි 88.5 වැඩි කරනවා ඊට පස්සේ ඒන උත්තරය ආයෙත් 3.5 වැඩි කරනවා. එහෙම නැත්නම් කැමති දේ මේ ගුණ කරනවා. මම ඔයාලට සරලවම මෙහෙම කියන්නම්. තමයි 0.5 වැඩි කරනවා කියන්නේ හරියටම දෙකට බෙදනවා කියන එකනේ. හරිද? 11 ඒකට 22.5 වැඩි කරාම කීයද? 11යි. 11 4ෙන් වැඩි කරාම කීයද? 44යි. ඒක ගුණ කරනකොට 3.5යි. එතකොට එනවා උත්තරේ. හරිද? මම ඒක වෙනම මොකද? එහෙම තමයි එන්නේ. මම ඔයාලට මේකක් අමාරු නම් ඔයාලට මම මෙහෙම කියනවා. එතකොට තමයි 44 3.5න් ගුණ කරන්න දන්නේ තියා දැරි මෙතන. දශම අයින් කරලා නිකන් ගුණ කරන්න. 5 4 20යි. දෙකක් ඉතිරි 5 4 20යි 22යි. 3 4 12යි. එකක් ඉතිරි 1540යි. වර්ග සෙන්ටිමීටර. හැබැයි ළමයි මෙතන දශම ස්ථානයක් තියෙනවා අපි දශම ස්ථානයක් තියන්න ඕනේ. ඒ කියන්නේ ළමයි 154යි වර්ග සෙන්ටිමීටර. පැහැදිලිද? මම මේකේ මෙතනින් එහාට ගණන් හදන්න යන්නේ නැහැ. අතරම තේරුම් නැහැ. ලොකු දේවල් අහන්නේ නැහැ. ඇහුවොත් ඔයාලගෙන් මෙන්න මෙච්චරයි යන්නේ. මේක සමීකරණ පාඩමක් නොවන නිසා මම ඒක උගන්වන්න යන්නේ නැහැ. එතකොට ළමයි ඔයාලගෙන් අහන්න පුළුවන් මම මේ ගානෙම කියන්නේ ගෝලයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 154යි. එතකොට අහනවා ආරය කීයද කියලා. තමයි අහන්න පුළුවන් එකම දේ එච්චරයි. එතකොට ඔයාලා මේ හතරක් දන්නවා. පරි කියන්නේ 7න් 22 කීයක් දන්නවා. ආරය තමයි දන්නේ නැත්තේ. පැහැදිලිද? ඔච්චරයි අහන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? ඒ නිසා අපි මේ පාඩම මෙතනින් අද නතර කරනවා. ඔයාලට ළමයි දැන් මේ මුළු අභ්‍යාසයේම ගණන් හදන්න පුළුවන්. ඒ කියන්නේ 11 වසර 4 වෙනි පාඩම ඝන වස්තු වල මුළු පෘෂ්ඨ වර්ගඵලයේ සෙවීම පාඩමේ සම්පූර්ණයෙන්ම උගන්වලා තියෙන්නේ. උඩ මුල කොටස බලපු නැති කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න. දැන් මේ පාඩමේ තියෙන සියලුම ගණන්, ඒ කියන්නේ මිශ්‍ර අභ්‍යාස තියෙන සියලුම ගණන් පවා ඔයගොල්ලෝ හදන්න. ඒකට මම මේ පාඩමේ ගොඩක් නිදසුන් කතා කරා ඔයගොල්ලොත් එක්ක මේ අභ්‍යාස පොතේ තියෙන ගණන්. ඒ නිසා මම මේක වෙනම ගණන් හදන ටියුටෝරියල් එකක් ගේන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඒ නිසා හොඳයි ළමයි අපි අද මෙතනින් පාඩම නතර කරනවා. එහෙනම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. අයුබෝවන්.